ශබ්දේ ශබ්දයක් විතරයි. වර්ණය වර්ණයක් විතරයි. දැන් ශබ්දය තුළ දෙයක් තියෙන්න පුළුවන්ද? ශබ්දය තුළ දෙයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. සම්මුති ප්‍රඥප්තිය අපි හදාගත්ත දේ අපිට මේ ශබ්දය තුළ තියෙනවද? නැහැ. කපුටෙක්ගේ ශබ්දයක්, ලේනෙක්ගේ ශබ්දයක්. එහෙම ශබ්ද බාහිර තියෙන්න පුළුවන්ද? ඒ අපි සම්මුතිය. ඒ අපි සිතුවිලි. මේ කතාව ඔබට මේ එන හැම අරමුණකම ඔබ දකින්න ඕනේ. සත්‍ය දකින්න ඕනේ. ඒ කියන්නේ මේ එන අරමුණ අපි රැවටිලා තියෙන්නේ කොතනින්ද? අපි රැවටිලා තියෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියන තැනින්. අපිට දෙයක් තියෙන්නේ කොහොමද? මේ නිකන් શબ્දයක් විතරයි. දැන් මේක හොඳට මේක ගන්න මේ ඔබ මේ ගහ දිහා බලන්න ඉස්සරහා තියෙන. අපේ ඉදිරිපිට ගහක් තියෙනවා. ඔබේ ඉදිරිපිට තියෙන යමක් දිහා බලන්න. මේ ගහ අපි උපමාවකට ගමු. අපේ ඉදිරිපිට අඹ ගහක් තියෙනවා. දැන් මේ අඹ ගසට ශබ්දයක් විතරයි. අඹ ගසට වර්ණයක් විතරයි. දැන් අඹ ගහට හිරු එළිය වැටලා තියෙනවා. දැන් අඹ ගහට දැන් මේ අවට තියෙන ශබ්දක් තියෙනවා. අඹ ගහට ප්‍රශ්නයක්ද ඒක? නැහැ. ඇයි ඒ? අඹ ගහට ශබ්දයක් විතරයි. අඹ ගහට මේ හිරු එළිය ආලෝකේ වර්ණයක් විතරයි. ආලෝකයක් විතරයි. අඹ ගහට ගන්ධේ ප්‍රශ්නයක් තියනවද? නැහැ. අපි මේ කතා කරන්නේ උපමාවකට. සම්මුති තුළ අපි මේ ගස කියලා කිව්වට ඔබට මේක පණිවිඩය දෙන්න ඕනේ නේ. ඒකට අපේ සම්මුතිය භාෂාව කතා කරන්න වෙනවා. එතකොට මෙතන ඔබ ධර්මයේ දකින්න ඕනේ. ඔබ හැම මොහොතෙම ධර්මයේ දකිනවා නම් ඔබට කිසිම දෙයක කම්පනයක් නැහැ. ඔබ දුක් විඳින්න, සැප විඳින්න එහෙම අකම්පිත හදවතක කොහොමද දුකක් දැනෙන්නේ? ධර්මයේ තුල දුක කියන්නේ සැප දුක්ඛන් දුක දුක්ඛන් දෙකම දුකක්ම තමයි. එතකොට දුකක් තියෙන්න නම් යම්කිසි විඳීමක් තියෙන, යම්කිසි දෙයක් තියෙන්න ඕනේ. බාහිර දෙයක් තිබුණොත් නේ ඒ දෙයින්නේ සැප දුක් විඳින්නේ. කකුලක් තිබුණත් කකුල කියන්නේ බාහිරමයි. කකුලෙන් දුක් වේදනාවක් එනවා. දුක් විඳිනවා. සැප විඳිනවා. කකුල තුවාල වුණොත් දුකයි. නැත්තම් ඒ සැප දුක අපි කතා කරන්නේ කකුල කියලා දෙයක් තියෙන නිසා. අපි දෙයක් තියෙනවා නම් ඒ දෙයෙන් තමයි සැප දුක් විඳින්නේ. ඔබට හැම තැනම හැම මොහොතෙම සතර ඉරියව්වෙම අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. සති සම්පජාන. සතිය කියන්නේ සිය. සම්පජාන කියන්නේ සත්‍ය දකින එක. සති සම්පජාන. යථා භූත ඥානෙ යථා භූත ඥානෙ යථා ස්වභාවය හැදෙන හැටි භූත වෙන හැටි යථා භූත ඥානෙ ඒක ඥානෙටයි දැනෙන්නේ. යථා භූත ඥාණයෙන් ඔබ කටයුතු කරනවා කියන්නේ ගැඹුරු තේරුමක් තියෙනවා. සිතුවිල්ලක් නෙමෙයි ඥානෙ කියන්නේ. ඔබට මේක දැනෙන දෙයක්. මේක සිතුවිල්ලක් නෙමෙයි. ඔබට හුලං හමනවා දැනෙනවා. දැන් අපිට දැනෙන දේ තමයි අපි මේ ඔබට උපමාවක් විදිහට අපිට මේ හැම දෙයක්ම ධර්මයේ දකින්නේ. එතකොට අපේ ඉදිරිපිට තියෙන අඹ ගහේ කොළ සෙලවෙන එක අඹ ගහට දියැලක සද්දයක් එනවා. ඒ දියැලේ ශබ්දේ අඹ ගහට ප්‍රශ්නයක් නෙමෙයි. අඹ ගහට එහෙම දෙයක් නැහැ. ශබ්දයක් විතරයි. අඹ ගහට දියැලක් කියලා කතාවකුත් නැහැ. අඹ ගහට සේරම ශබ්ද විතරයි. අඹ ගහට මේ කුරුල්ලෙක් කෑ ගහනවා, ගිරවෙක් කෑ ගහනවා. එහෙම අඹ ගහට කතාවක් නැහැ. අඹ ගහට තියෙනවද එහෙම මේ ශබ්ද, මේ කපුටෙක් කෑ ගහනවා. එහෙම ශබ්දයක් අඹ ගහට එහෙම කතාවක් නැහැ. අඹ ගහට තියෙනවා කතාවක්. ඒ සියල්ලම එකම බව. ශබ්දයක් විතරක් බව. දැන් සූර්යාගේ ආලෝකේ කෙමින් ගෙවිගෙන යනවා. ඒකට අඹ ගහට හේව නැල්ල වැටෙනවා. දැන් ආලෝකය අඩු වෙනවා. අඹ ගහට එහෙම කතාවක් නැහැ. අඹ ගහට ආලෝකයක් විතරයි. අපි මේ සේරම දෙයක් කරගෙන අපිට කතාවක් තේරෙනවා. එතකොට අපි අපේ ධර්මයේ දකින්න නැත්නම් අපිට කතාවක් තියෙනවා.
අපිට දිය ඇල්ලක් තියෙනවා, දිය ඇල්ලක ශබ්දයක් තියෙනවා, කපුටෙක්ගේ ශබ්දයක් තියෙනවා, ගිරවෙක්ගේ ශබ්දයක් තියෙනවා. මේ අරමුණු ගොඩක් අපිට දෙයක් කරලා. හැබැයි මේ ධර්මයේ පුහුණු වෙන කෙනෙක් නම්, යෝගාවචරයෙක් නම්, ඔබ ධර්මයේ මනාකොට පුහුණු වෙනවා නම් ඔබට මේ සේරම එකම දෙයක් බවට ඔබ දකින්න ඕනි නුවණින්. ශබ්දයක් කපුට කිව්වේ අපි සම්මුති අපි දාගත්ත දෙයක්. එතකොට දියැල්ල කිව්වේ අපි දාගත්ත දෙයක්. ගිරවෙක් කිව්වේ අපි දාගත්ත දෙයක්. සම්මුති නාමයක්. එහෙම දේවල් බාහිර නැහැ. ඒතර මේ ශබ්දත් එහෙමනම් ශබ්ද විතරක් ඔබට දැනෙන්න ඕනේ. ශබ්ද ඔබට වෙන් වෙලා එහෙම දකින්න ඔබ පුරුදු වුණා අනුසෝතය තුළ. අනුසෝතය තුළ ඒවට නම් දුන්නා. ඒ සම්මුති නම් අපි දුන්නේ. ඒක තුළ අපිට කතාවක් තිබුණා. අපිට අගයක් තිබුණා. දැන් ඒ අගේ තමයි දිය වෙලා යන්නේ. ඒ කතාව තමයි අපේ මැකිලා යන්නේ. අපිට දැන් ශබ්දේ හරයක් නැහැ. අපිට දැන් ඒක විරාගයක්. ඒ ශබ්දය තුළ අපි ඒකට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. අපිට ශබ්දය ඇහෙන්නේ නැතුවද? නෑ අපිට ශබ්දය ඇහෙනවා. අර ශබ්ද පටිසංවේදී. ශබ්ද රාග පටිසංවේදී. අපිට ඒකේ කම්පනයක් නැහැ. දැන් අපිට මේ ආලෝකයේ එහෙම කතාවක් තියෙනවද? අපිට දැන් මේ පේන හැඩතල ඔබටත් යමක් මේ මොහොතේ අරමුණු වෙනවා නම් මේ හැඩතල වල කතාවක් තියෙනවද? මේක අඹ ගහක් උනේ කොහමද? එහෙම අඹ ගහක් කියලා දෙයක් කොහෙද තියෙන්නේ? අපි දාගත්ත නමක් සම්මුති නමක් බාහිර තියනවද? නැහැ. අඹ ගහ කිව්වේ නැහැ අඹ ගහ කියලා. අපි ඒක දාගත්තේ. මේ කතාව තුළ ඔබට සත්‍ය පේනවා. ඔබ ධර්මයේ දකිනවා. සත්‍ය දකිනවා කියන්නේ ධර්මයේ දකිනවා. අපිට දැන් මේ අඹ අත්තක ලේනේ කෑම කනවා පේනවා. ඔය කතාව මොකද්ද? අපේ සිතුවිල්ල. අපිට සිතුවිල්ලක් තියෙනවා. එතකොට මේක ධර්මයේ දකිනවා නම් කොහොමද ඔබ දකින්නේ? ඔබට ඒක හුදෙක් හැඩතලයක් ඒක දැකීමක් පමණක් වෙනවා. ඒ තුළ ඔබට කතාවක් නැහැ. ඔබට මේක මෙහෙම බැල්මක් ඔබට එනවා. ඔබ මේක දකින්න ඔබ හැමතැනම පුරුදු වුණොත් අර ගස්වල අතුසෙල වෙනවා, අහසේ වලාකුළු යමාගේ යනවා. ඕවයි ලොකු කතාවක් නැහැ ඔබට. සේරම එකම සිද්ධියක්. එකම සිද්ධියක්. ශබ්දය කියන්නේ, වර්ණය කියන්නේ, ගන්ධය කියන්නේ, රස කියන්නේ මේ සුළඟ, උණුසුම, සීතල හැමදේම එකම දැනීමක් පමණක් කියන තැනකට එනවා. ඒක තමයි වටිනම තැන. එතනට එන්න ටිකක් අමාරුයි. හැබැයි ඔබ බාහිරේ නෙමෙයි කියලා හිතපු තැන අපි කිව්වා ඔබ සෝතේට පැමිණෙනවා. පටිසෝතේට පැමිණෙනවා. එතනින් ඔබ එනවා සම්මා දිට්ඨියට. ඔබ බාහිර ලෝකේ ඇත්ත කරගෙන නැහැ කියන්නේ ඔබ එතනින් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. ඔබ පටිසෝතේට එනවා. හැබැයි ඔබ ආගාමි නැවත උප්පත්තියක්වත් ඔබට පණවන්න බෑ. ඔබ මේ එකම ස්වභාවය දකිනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස එකම ස්වභාවයක් වගේ ඔබට දැනෙන්න ගත්තොත් අනේ දාට ඔබ මහා දියුණුවක් ලැබලා තියෙනවා. මේවා හුදෙක් දැනීම පමණක් තියෙන තැන. ඔබට මේවෙන් පළක් නැත්නම් ඔබට ඒවා හරයක් නැත්නම් ඔබ නිබ්බිදාවට යන්නේ සිත තුළ තියෙන මේ සිතුවිලි වල හරසුම් බව දැකලා. ඒක වෙනස්ම කතාවක්. මේ නෙක්ඛම්මසිත උපේක්ෂාව කියන තැන. දැන් වස්තුකාමයේ දැන් ඔබ මේ ආයතන පිනවන තැන ඇස කන දිව නාසය අර වස්තුකාමයට ලොල් වෙච්ච තැන ඔබ පෘථග්ජන භූමිය. එතනින් මිදුණු තැනයි නෙක්ඛම්මසිත උපේක්ෂාව තියෙන්නේ. කාම වස්තුන් කෙරෙහි ඇල්ම නැතිවීම. එතනයි නෙක්ඛම්මසිත තියෙන්නේ. එතන ඇලීම ගැටීම නැති වෙන තැනයි ඒ සකදාගාමි භූමිය. සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගය තුල ඔබට හම් වෙනවා සක්කාය දෘෂ්ටි ප්‍රහීන කරන තැන, විචිකිච්ඡාවක් නැති වෙන තැන, සිලපත පරාමාස දුර වෙන තැන, අන්න කාමරාග පටික තුනී වෙන තැන මේ සකදාගාමි භූමිය. ඒ කියන්නේ මේ එන අරමුණේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදිලා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. මේ සකදාගාමි භූමිය. අනේ එතනත් පසු කරගෙන තමයි ඔබ ඊටම දියුණු තැනකට එනවා. එකම ස්වභාවයකට එන තැන. ශබ්දේ ශබ්දයක් විතරක් වෙන්නේ එතන. වර්ණේ වර්ණයක් විතරක් වෙන්නේ එතන. හැබැයි මේ දීර්ඝ ගමනක මේ එන තැනක මේ සංදිස්ථානේ හම්බ වෙන්නේ.
ඔබට කතාවක් නැහැ කියන්නේ. ඔබගේ විතක්ක වචන අඩු වෙනවා. ඔබ නිහඬියාව අගය කරනවා. අභ්‍යන්තරයෙන්ම නිහඬයි. සිතුවිලි උත්පාදනය කරන විතක්ක ਵਿਚාර එතනින්ම සංසිඳෙනවා. සිත අමුතුම සමාධිමත් ස්වභාවයකට එනවා. මේ මොහොතේම මේ එන අරමුණුමයි සිත කියන්නේ. ඒ අරමුණු වල හරය නැති වෙන තැන ඔබ දකින්න මහා නුවණින් මහා ගැඹුරක් තියෙනවා මේ කියන වචනේ. සමහර විට ඔබ කියන දේ නෙමෙයි අපි මේ කියන්නේ. අපිට පේන දෙයට එහා ගිය දෙයක් දැනෙනවා. අපිට දැනෙන දෙයට එහා ගිය දෙයක්. අපිට මේ ඇහෙන මේ ගිර වගේ සද්ද නෙමෙයි. අපිට ඒක අදාළ නැහැ. අපිට ඒවයි කම්පනයක් නැහැ. ශබ්දය ඇහෙන්නේ නැතුව නෙමෙයි. ශබ්දය ඇහුණට ඒකේ වටිනාකම දිය වෙනවා. මිට කලිනුත් අපි ඔබට පැහැදිලි කරා. මේ හැම දෙයකම අපිට ලොකු වටිනාකමක් තියෙනවා කියන්නේ එතන අපි ඉන්නවා. අපි දිය වෙන්නේ මේ සමගමයි. බාහිර හරයක් නැති වෙන තැන. අපි දිය වෙලා යනවා. බාහිරෙන් මිදි මිදි යන තැන. තමන්ගෙනුත් මිදි මිදි යන තැනයි. බාහිරයි තමයි කියලා දෙන්නේ හම්බ වෙන්නේ නැහැ. මේ දැනීමමයි තමන් කියලා කියන්නේ. ඒ දැනීම කොයිතරම්ද අගය කරන්නේ ඒ තරම්ම තමන් ලොකු වෙලා තියෙනවා. තමන් නැති වෙලා නැහැ. නේතමම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම මගේ ආත්මය කියලා. මම මගෙන් මිදෙන තැන. තමන් බාහිරට එන අරමුණු වලින් මිදෙන තැනමයි. මහා නුවණකින් දකින්න මේ තැන. ඔබ මහා දියුණුවක් ලබනවා. අපි කිව්වා මුළු ලෝකෙම මේ මොහොතේ සකස් වෙන එකක්. අපි ඇස් අරිනකොට ලෝකෙම වෙනවා. අපි ඇස් වහනකොට ලෝකෙ එතනම නිරුද්ධ වෙනවා. අවුත්වා සම්භූතං උත්වහනම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මේක කලින් තිබුණා නෙමෙයි. මේ දැනුයි හටගන්නේ. මේ දැම්ම නිරුද්ධ වෙනවා. රූපයත් එතනම නිරුද්ධ වෙනවා. ඇසත් එතනම නිරුද්ධ වෙනවා. ඇසේ විඥානය කියන දැන ගැනීම එතනම නිරුද්ධ වෙනවා. හටගත් තැනම නිරුද්ධ වෙනවා. පෙර නොතිබුණා කියන්නේ මේ ස්පර්ශයක් විතරයි. ඒ ස්පර්ශයට කලින් ස්පර්ශයක් කතාවක් නැහැ. මේ ස්පර්ශයම විතරයි. අපි කොහොම එක ස්පාක් එකක්. ඒ මොහොතේ ස්පාක් වෙනවා. එපමණයි කියලා. ඔව්. ඒ උපමාව හරියි. ඊටම නිවැරදි. මේ මොහොත පමණයි කියපු තැන. හැබැයි මේ ඔබට බාහිරින් පේන දෙයක්වත්, ඇහෙන ශබ්දයක්වත්, මේ උණුසුම සීතල, මේ සුළඟවත් දැනෙන දෙයක්වත් එහෙම කතාවක් නැහැ. මේ ශරීරයේම මිදුණු තැනක ඔබේ සිත සකස් වෙනවා. ඒ ධම්මචක්කුසේ ඔබගේ අවදි වෙනවා. අන මාර්ගයේ උපදින්නේ අන්න එතනයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රායෝගිකව ඔබට හමු වන තැන එන්නේ එතනයි. ඇසට පේන රූපේ, කනට ඇහෙන ශබ්දේ, අපි එහෙම කිව්වට මේ මස් ඇහැ කන කියලා හිතන්න එපා. ඇසත් මේ මොහොතේම සකස් වෙලායි පේන්නේ. ස්පර්ශයෙන් එන්නේ තදංක පස්සපච්චය. ඒ කියන්නේ මේ මොහොතේම ඇස හැදෙනවා, මේ මොහොතේම ඇස නැති වෙනවා. මේ මොහොතේම කන හැදෙනවා, මේ මොහොතේම කන නැති වෙනවා. එක්ෂණික සිතක උදේවැය දකින්න කියවේ ඇස මේ මොහොතේම ඇති වෙලා නැති වෙන එකට. කන මේ මොහොතේම ඇති වෙලා නැති වෙන එකට. ගන්ධය මේ මොහොතේම සකස් වෙලා නැති වෙනවා. රස මේ මොහොතේම සකස් වෙලා නැති වෙනවා. පහස මේ මොහොතේම සකස් වෙලා නැති වෙනවා. මේ ආයතන හරහා එන අරමුණු කොහෙවත් තිබිලාවත් නෙමෙයි. කොහෙවත් තියෙන දේවලුත් නෙමෙයි. මේ මොහොතේම සකස් වෙලා මේ මොහොතේම නිරුද්ධ වෙනවා. හරි සුන්දර ධර්මයක් මේ තුළ තියෙනවා. ඔබට දැනෙනවද? ඒ ධම්ම චක්කුසේ ඔබේ අවදි වෙනවද? පේන දෙයට එහා ගිය දැනීමක්, පේන දෙයට එහා ගිය ස්වභාවයකට ඔබේ සිත සකස් වෙනවද? ඒ හුදකලාවක්. ඒ නිහඬ ස්වභාවයක මුකුත් නැති වෙලා නෙමෙයි. පේන දේවල් ඒ විදිහටම පේනවා. ඇහෙන ශබ්ද ඒ විදිහටම ඇහෙනවා. හැබැයි ඒ අතර නිහඬියාවක් තියෙනවා. ඒ නිහඬියාවට හිත තියාගන්න. ඔබට පේන දේ පේන තැන නිහඬියාවක් ඔබ දකින්නවද?
ඔබට ඇහෙන ශබ්දයේ යටින් නිහඬියාවක් ඔබ දකිනවද? ඒ සම්මුති ප්‍රඥප්ති ඒ නම් නැති තැන නිහඬියාවක් ඔබට දැනෙනවද? පේන දෙයට නම දැන් ඔබගේ සිතේ හැදෙන සම්මුති ප්‍රඥප්තිය නැතුව බලන්න. ඇහෙන ශබ්දේ සම්මුති ප්‍රඥප්ති නැතුව අහන්න. එතකොට ඔබට දැනෙන්නේ කුමක්ද? දැනෙන ගඳ සුවඳ සම්මුති ප්‍රඥප්ති නැතුව බලන්න. දැනෙන රස සම්මුති ප්‍රඥප්ති නැතුව බලන්න. මේක බලන්න කියන්නේ සම්පජානය කරන්න. සතිය ඔබට සිහිය තියෙනවා. අරමුණ ඔබ දකිනවා. එහෙමනම් ඔබ සම්පජානය කරන්න. සත්‍ය දකින්න. නුවණින් දකින්න. පේන දේ සම්මුතිය ප්‍රඥප්ති නාමේ නැතුව දකිනවා කියන්නේ පේන දේ හරය නැති වෙන්නේ එතනමයි. එතන නිහඬිතාවය හුදකලාවකට එනවා. එතන ශුන්‍ය ස්වභාවයකට එනවා. ඇහෙන ශබ්දේ සම්මුති ප්‍රඥප්ති නැතුව අහන්න. ඒ කියන්නේ දැන් ඔබට ගිරවෙක් කෑ ගහනවා ඇහෙනවා. හැබැයි ගිරව කියන එක නම මකන්න. එතකොට ශබ්දයක් විතරයි. දැන් ඔබට දියැලක ශබ්දයක් ඇහෙනවා. දියැල කියන සම්මුති නාමය මකන්න. එතකොට ඒ ශබ්දයක් විතරයි. ශබ්ද ලෝකේ ඕන තරම් තියෙනවා. ලෝකේ එකම ශබ්ද ස්වභාවයක් බව ඔබට දැනේ. අපි වෙන් කරාට ඒ වෙන් කරන්නේ අපි. ශබ්ද වෙන් වෙන්නේ නැහැ. ශබ්දමයි. ශබ්දයක් පමණයි. එතනට එන්න මහා නුවණක් ඕනේ. එතන දකින්න මහා නුවණක් ඕනේ. ඒ තමයි ශුන්‍යතාවය. ප්‍රායෝගිකව පුහුණු වෙන්න මේ ශුන්‍යතාවේ සතර ඉරියව්වෙම දකින්න. මහා ගැඹුරු ධර්මයක් ඔබ මේ අසන්නේ. මිට පෙර කවදාවත් ඔබ අසා නැතුව ඇති. පෙර නොඇසූ විරු දහමක් මේ තුළ තියෙනවා. මේ ලෝතර සුවේ ඔබට දැනෙන තැන මෙතනයි. මාර්ගයට ඔබ අවදි වෙන තැන මෙතනයි. නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ඔබ එන තැන මෙතනයි. ප්‍රායෝගිකව ඔබ දැන් ඔබගේ අභ්‍යන්තරයෙන්ම මාර්ගය තුල ගමන් කරනවා. ඔබ මහා දියුණුවකටපත් වෙනවා. මෙතන දකිනවා නම් එතන ක්‍රියාසිතයි. කර්මයක් පනවන්න බෑ. ඔබට ඇහෙන ශබ්දේ ගිරව කියන නාමයේ මකන්න. ඔබට ඇහෙන ශබ්දේ දියැල කියන නාමයේ මකන්න. සම්මුති ප්‍රඥප්ති නාමයේ මකන්න. දැන් මොකද වෙන්නේ? ශබ්දයක් මැකෙනවා, නාමයක් මැකෙනවා. මොකද මේ රූප ශබ්ද රූපයක්නේ. ශබ්ද රූපේ අපිම හදාගත්ත එකක්. නමුත් අපි හදාගත්ත දේ ශබ්දේ එතන සත්‍යයක් නැහැ. නාමයක් සත්‍යයක් නැහැ. රූපේ සත්‍යයක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් නාමයේ මැකෙනවා කියන්නේ රූපෙත් මැකිලා. ශබ්ද රූපේ මැකිලා. සම්මුති ප්‍රඥප්තිය නැතුව බලනවා කියන්නේ නාම රූප දෙකම මැකෙනවා. උපරුජ්ජණය වෙනවා. අන්න නාම රූප දෙක උපරුජ්ජණය වෙනවා කියන්නේ විඥානය අනිදස්සන වෙනවා. නාම රූප පත්‍ය විඥාන. නාම රූප නිසා විඥානෙ තියෙන්නේ. ඒ දැන ගැනීමට හරයක් නැති වෙනවා. මේ පිරිසුදු ධර්මය ඔබ අසන්නේ. මේ නිවැරදි නිවන් මඟ ඔබට හමු වෙන්නේ. මේ ප්‍රතිපදාව පුහුණුවන්න. මේ දියුණුම ස්ථානයේ බාහිර මිදුණු තැන, කම්පණය නොවන තැන, කාමරාග පාටික ඇලෙන ගැටෙන ස්වභාවයෙන් එන අරමුණු වලින් බාහිරින් මිදෙනවා. එන අරමුණු වල කම්පණය නැති වෙනවා. අදියර දෙකක් අපි පසු කරගෙන ආවා. දැන් අපි තුන්වෙනි අදියරට ආවා. දැන් අපිට එන අරමුණේ සම්මුති ප්‍රඥප්ති නැතුවයි එන්නේ. දැන් එන ශබ්දේ ගිරව කියන සම්මුති ප්‍රඥප්ති නැතුව ශබ්දේ දකිනවා. ශබ්දයක් විතරක් වෙනවා. අන්න සුතේ සුතමත්තං. ඇසෙනවද ඔබට? ශබ්දේ තුළ යමක් තියනවද? නෑ නේද? ශබ්දයක් විතරයි. මහා නිහඬියාවකට ඔබ යනවා. ඔබ මෙතන සමාධියක් හදනවා. මේ හැම එන අරමුණම මෙතනම තියාගන්න. මුලින් ඔබට මේක වීරයෙන් උත්සාහයෙන් කරන්න වෙන්නේ. ඒ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන එක ඒ අනාගාමි භූමියේදීත් ඒ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නාම රූප දෙකෙන්ම මිදුණු තැන සම්මුති ප්‍රඥප්ති නැතුව දකින්න තැන. වටිනාම තැන. ඔබට පේන දේවල් වලට යටින් තියෙන ඒ නිහඬියාව ඔබ දකිනවා. ඔබට ඇහෙන ශබ්ද වලට යටින් තියෙන හුදකලාව ඔබ දකිනවා. ඔබට පේන රූපයට යටින් තියෙන හුදකලාව ඔබ දකිනවා. ඔබට ඇහෙන ශබ්දයට යටින් තියෙන හුදකලාව ඔබ දකිනවා. යටින් තියෙන හුදකලාව කිව්වේ
අර ගිරවා කියන සම්මුති ප්‍රඥප්තිය නැතුව ඔබ ඒ ශබ්දය අසනවා. ශබ්දයක් විතරයි. ශබ්ද ගොඩාක් කියලා ඔබ කියයි. කපුටගේ ශබ්ද, ගිරවගේ ශබ්ද, දියඇලේ ශබ්ද. ඒ එකක්වත් දැන් නැති වෙනවා. කපුට කියලා දෙයක්වත් නැහැ. දියඇල්ල කියලා දෙයක්වත් නැහැ. ගිරව කියලා දෙයක්වත් නැහැ. ශබ්ද සේරම එකයි. එතන සම්මුති ප්‍රඥාප්ති නැති වෙලා ඒ එකම ශබ්දක හුදකලාවක් වෙනවා. ඒකයි හුදකලාව කිව්වේ. එකම ශබ්දයකට ඔබ අවදි වෙනවා. ඒකයි මොහතට අවදි වෙනවා කියන්නේ. මොහත තුළ මුකුත් නැහැ. සම්මුති ප්‍රඥාප්ති නැහැ. නාම රූප නැහැ. මේ නාම රූප දෙකෙන් මිදුණු ප්‍රායෝගිකව ඔබ දකින ඕනි මේ තැන. මේක පොතක ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. මේ ඔබට මේ මොහොතේම අත්විඳින්න ලැබෙන දෙයක්. මොහොතට අවදිය සතර ඉරියව්වෙම අපි කියවා තියෙනවා කියලා. දැන් ඔබට ඒක දැනෙනවද? ශබ්ද සේරම එකක් විදිහට ඔබගේ සම්මුති ප්‍රඥාප්ති නැත් ඒව මකලා ඔබ ශබ්ද සේරම එකම ස්වභාවයකට ඔබට දැනෙන්න ඕනි. එතනට ඔබගේ සති සම්පජාන පිහිටවන්න ඕනි. ඒ කියන්නේ සිහියත් නුවණත් පිහිටව ගන්න ඕනි. ධර්මයේ දකින්නවා කියන්නේ ඒ යථාභූත ඥානය අවදියෙන් දකින්නවා. සත්‍ය දකින්නවා කියන්නේ ඒ යථාභූත ඥානයෙන් දකින්න එකයි. යෝනිසෝ මනසිකාරේ ඒ යෝනිය මේ අරමුණ එන තැන මනසිකාරය කරනවා සවිතක්ක සවිචාර යථාභූත ඥානය කියන එක. සත්‍ය පෙන්නනවා මේ එන අරමුණට. සත්‍ය පෙන්නනවා කියන්නේ ඒකටයි. මේක ඉබේම කාටවත් පේන්නේ නැහැ. අත් දෙක තියාගෙන අපි ඔය ඉබේම නිවන් දකි කියලා සමහර අය හිතනවානේ. සමහර අයට එහෙම එහෙම හිතෙනවා. සමහර අයට පොත් කියවලාම ප්‍රායෝගිකව මේ ප්‍රතිපදාවක් එහෙම හරියට පිළිහිටලා නැති අපි දකිනවා සමහර අය මේ රූපයෙන් මිදෙනවා කියලා ඉබේම හිතාගෙන ඉන්නවා. අත් දෙක තියාගෙන උස්ම දිහා බලන් ඉනකොට රූපයෙන් මිදෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම නිකන් බලන් හිටියා කියලා රූපයෙන් මිදෙන්නේ නැහැ. සවිතක්ක සවිචාර සමාධියක් මෙතන තියෙනවා. ඔබ මේක යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. ඔබ වීර්යය අරගෙන අරමුණේ සත්‍ය දකින්න ඕනි. පුරුදු කරන්න ඕනි. රැවටෙන්න එපා. සමහර ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා මේ විදිහට කියනවා. ඔබ රැවටේවි. කියාවේ. ඔය රූපේ වෙනම බලන්න යන්න එපා කියයි. කියයි ඔබට. ඒක එහෙම හිටියාම මේ රූපේට හිත තියන්නේ නැතුව හිටියාම රූපේ නැති වෙනවා කියලා. එහෙම නැති වෙන්නේ නැහැ. ඔබ යථාභූත ඥාණයෙන් මේක මුලින් දකින්න ඕනි. ඒක ඔබ ප්‍රගුණ කරගෙන යනකොට අවසානයේදී ඔබට හම්බ වෙනවා සම්දිස්ථානයක්. ඒ සම්දිස්ථානේ සමාධිමත් ඵලයේ. ඒ කියන්නේ අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වුණාම ශබ්දේ ඒ ශබ්ද විතරක්ම තමයි. ශබ්ද සේරම එකම ස්වභාවයක් වෙනවා. එතකොට ඔබගේ අර මහා ඥානෙ ඒක එන්නේ. ඒ ඥානෙට මේ ඔබට මේ ශබ්දවල සේරම සම්මුති නැතුව ශබ්ද ස්වභාවයක් එකම ශබ්ද සේරම එකම ස්වභාවයක ඥානයක් අවදි වෙනවා. එතන හුදකලාවක් අවදි වෙනවා ඊට යටින්. මෙතන අවස්ථා කීපයක් පේනවා එකම තැන. මාර්ගය අවදි වෙනකොට එක පැත්තකින් යථාභූත ඥානයේ අවදි වෙන්නේ. ධම්මචක්කුසේ අවදි වෙන්නේ. තව විදිහකින් කියනවා නම් ධම්මචක්කුසේ තුළ ඔබ මේ සත්‍ය දකිනවා. හැබැයි ඒත් එක්කම ඔබට මොහතට අවදිය කියන තැන හුදකලාවක් දැනෙන්න ඕනි. ඒක දැනෙන එකක්. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ශබ්ද තිබුණාට හුදකලාවක් තියෙනවා. වර්ණ තිබුණාට හැඩතල තිබුණාට හුදකලාවක් තියෙනවා. එළියේ තියෙන එක ඒවා ඔබ දිහා බලන් හිටියට හිස් බැල්මකින් ලෝකේ බලන එක. ඔබට දැන් හිස් බැල්මක් තියෙන්නේ. දැන් එළියේ එක වර්ණ හැඩතල තියෙනවා කියලා කතාවක් නැහැ. ඊට යටින් තියෙන හුදකලාවට ඔබ අවදි වෙලා ඉන්නවා. මේක අර නිකන් මේ මාර්ගයේ අතිශයින් සියුම් අතිශයින් ගැඹුරුයි. ප්‍රායෝගික අත්දැකීම් නැති කෙනෙකුට මේක පැහැදිලි කළ නොහැකි. ඒක නිසා තමයි අර උඩින් එක වචනෙන් කියන්නේ මේ දිත්තේ දිත්තමත්තන් කිව්වා වගේ ඔක නිකන් අර උඩින් කියන එක නෙමෙයි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබගේ අත්දැකීම පැහැදිලි කරන්න ඕනේ. ඔබ ප්‍රතිපදාව පුහුණු වෙන ආකාරය පැහැදිලි කරන්න ඕනේ. ඕනම භික්ෂුන් වහන්සේ නමක් වේවා ගිහියෙක් වේවා මෙතන යම්කිසි අනිත් අයට උපදේශයක් දෙනවා නම් ඔහු පුහුණු වෙන ආකාරය ප්‍රතිපදාව පැහැදිලි කරන්න ඕනි. මේ අරමුණ මෙන්න මේ ශබ්දේ එනවා. ශබ්දය මෙන්න මේ හැඩතලේ එනවා වර්ණ හැඩතල. ඒ ආවට හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා වගේ ඒ
ඒ හැඩතල වල සම්මුති ප්‍රඥප්ති නැති ස්වභාවයකට අවදි වෙනවා. අන්නේ අවදියට තමන් මුලින් වීරයකින් තමයි ඒක ගන්නෙ. මුලින් ඒක පුරුදු කරන්න ඕනි. ඒ අවදිය දකින්න පුරුදු කරන්න ඕනි. මේ අනාගාමී භූමියට මාර්ගසිත අවදි කරගන්න ඕනි. මාර්ගසිත සකස් කරගන්න ඕනි. ප්‍රතිපදාව කියන්නේ මාර්ගසිත. අනාගාමී මාර්ගසිතට අනාගාමී ඵලසිත හමු වෙන්නේ. කවුරු හරි කියන බණක් අහලා අපි කියන දෙයක් හරි අහලා උඩින් කිව්වොත් මේක ඒක තේරෙන්නේ හැබැයි මේක අපි අවබෝධයෙන්ම ප්‍රකාශ කරනකොට ඔබට ඒක මනාකොට දැනෙන්න ඕනේ. ඒකයි අපි කිව්වේ මේ පුජ්‍යල සරණ යන්න එපා. ධර්මයේ විතරක් සරණ යන්න. කවුරු හරි ධර්මයේ කියලා නම් ඒ ධර්මයේ ගන්න. ඒ ධර්මයේ ඊටත් වැඩිය ගැඹුරින් කවුරු හරි නිවැරදිව කියනවා නම් ඒ දේ ගන්න. පුජ්‍යල සරණ යෑමෙන් පළක් නැහැ. ආවල් හාමුදුරුවෝ කියනවා අහවල් හාමුදුරුවෝ හොඳයි. අහවල් මාතාව කියන ඒ මාතාව හොඳයි. අහවල් එහෙම නම් පස්සේ දුවන්න එපා. එතකොට ඔබට ධර්මයේ ගිලිහෙනවා. ඔබගේ නීවරණ වලට ඔබ යට වෙනවා. විචිකිච්ඡා නීවරණ ඉස්මතු වෙනවා. මේක හරි සරලයි. කුමන හෝ ඔබ අසන ධර්මයේ ගන්න. ඒ ධර්මයේ ගැඹීරයි. ප්‍රතිපදාව නිවැරදිව දරා ගන්න. ඔබට මේ පේන ඔබට දැන් ගුවන් යානයක් යන ශබ්දයක් ඇහුණා. ඒ අරමුණ දිහා බලන්න. එතනට ධර්මයේ පෙන්වන්න. එතන ගුවන් යානය කියන නාමය මකන්න. ඊට පස්සේ ශබ්දයට විතරක් ශබ්දයක් විතරක් බවට ඔබට දැනෙන්න ඕනි. ඒ දැනෙනවත් එක්කම ඊට යටින් ඔබට හුදකලාවක් දැනෙන්න ඕනි. ඒ මොහොතට අවදිය කියන තැන එකම විරාගී හුදකලා ස්වභාවයක් දැනෙනවා. ඒ මොහොත තුළ තියෙනවා ඒ තැන ශුන්‍යතාවයේ තියෙන තැන. එතන තියෙනවා හුදකලාවක්. උත්තරීතර හුදකලාව. ඒක මේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස ඒවයින් මිදුණු තැනකයි තියෙන්නේ. ඒ සතර ඉරියව්වෙම වර්ණ පේනවා. වර්ණ පෙවුනට හිස් බැල්මක් වගේ. ඒ කියන්නේ පේන්නේ නැතුව නෙමෙයි, පේනවා. පේන දේ නෙමෙයි, ඊට යටින් තියෙනවා හුදකලාවක්. සම්මුති ප්‍රඥප්ති නැතුව දකිනවා කියන එක තමයි හරි. අර ගුවන් යානය කියන එක නැතුව ශබ්දයක් විතරක් වෙනවා ඒක මැකුවාම. දියැල්ල කියන එක මැකුවාම ශබ්ද විතරක් වෙනවා. ගිරව කියන ඒ සම්මුති නාමයේ මැකුවාම ශබ්දයක් විතරක් වෙනවා. ඒ වගේම කපුට කියන શબ્දය මැකුවාම ඒ සම්මුති නාමයේ මැකුවාම ශබ්ද විතරක් වෙනවා. ඒ තුල අවදි වෙන තැනයි මෙතන මාර්ගය අවදි වෙනවා කියන්නේ. සම්මා දිට්ඨියට අවදි වෙනවා කියන්නේ මෙන්න මේ ආයතන වලට ඒ ඇසට පේන මේ දැන් ඇසෙන් ගන්න දේ තියෙනවානේ නිමිත්ත නැති වෙලා අනිමිත්තට එනවා. අනිමිත්ත අවදි වෙනවා. ඒ කියන්නේ අනිමිත්ත කියන්නේ නිමිත්තක් නෙමෙයි. නිමිත්තක් නැති බවයි. ඒ තුල අවදිමත් සිතක් එනවා. ඒ තුල කිසිවක්ම නැහැ සම්මුති ප්‍රඥප්ති. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස එහෙම කිසිම දෙයක සම්මුති ප්‍රඥප්ති නැහැ. අපි හදාගත්ත චිත්ත ලෝකේ මැකෙනවා. ඊට යටින් තියෙන ඒ ගාම්භීර පරම සත්‍ය අවදි වෙනවා. ඒ තමයි උත්තරීතර හුදකලාව. ඒ තමයි බද්ධේක රත්න කියලා කියන්නේ. එතනට හිත තබාගෙන ඉන්න එකයි බද්ධේක රත්න සූත්‍රය පෙන්නන්නේ. එතනම තමයි මොහොතට අවදිය කියන්නේ. එතනම තමයි මහා ශුන්‍යතාවය කියන්නේ. නිසත්ත්ව නිජීව ශුන්‍යෝ. එතනයි අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේත විමුක්තිය චිත්ත විමුක්තිය එතනයි තියෙන්නේ. ඇත්තටම සිතුවිලි වල විමුක්තියක් තමයි මේ තියෙන්නේ. විඥාන අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත්ත දීගන්ත රස්සං වා අනාත්වලං සුභා සුභං. එත්ත නාමංච රූපංච එතේසං උපරුජ්ජති. විඤ්ඤාතේන නිරෝධේන එතේතං උපරුජ්ජති කියුවේ. අන්න එතනයි. විඥානේ උපරුජ්ජණය වෙනවා. තන එතනයි. විඥානේ පතිත වෙන්නේ නැහැ. අපපටිත්‍ිත විඥානය කියන්නේ. දැන් ප්‍රායෝගික වෙන්න. ඔබ දැන් කිසිම දෙයකට කම්පණය වෙන්නේ ශබ්ද විතරයි. ඒ යටින් තියෙන හුදකලා ධම්මචක්කුසේ අවදි වෙනවා. කම්පණය වෙන්නේ නැති තැනට. හුදකලාවට උත්තරීතර හුදකලාවට. ඒ මහා දියුණුවට ඔබ හිතපත් වෙනවා. ධම්මචක්කුසේ අවදි වෙනවා කියපු තැන. එතකොට ඔබ මේ සිතුවිලි පස්සේ හඹාගෙන යන සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. කෙලෙස් පස්සේ හඹාගෙන කෙලෙස් වලින් මිදෙනවා. මෙන්න මේ තුල තවත් දෙයක් සිද්ධ වෙනවා. මාර්ගයේ අවදි වුණු කෙනාටයි මේ දේ සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨියට එනවා කියන්නේ මෙතනට එන එකයි.
ආර්ය භූමියේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්නේ ආර්ය භූමිය හමු වෙන්නේ මෙන්න මෙතනයි. ආර්යවරුන් ඉන්නේ මේ භූමියේ. එතන ශබ්දවලට සම්මුති නාම නැහැ. වර්ණවලට සම්මුති නාම නැහැ. සම්මුතිය බිඳ වැටෙන තැනයි. එකම ස්වභාවයයි. ඒකයි මොහතට අවදිය කිව්වේ. ඒකයි බුද්ධක්ෂණය කිව්වේ. ඒ තමයි බුද්ධක්ෂණේ. දකින්න හැම සිතකම මේ බුද්ධක්ෂණය තියෙනවා. සිතුවිලි වලින් මිදුණු තැන. ඔබ මේක ප්‍රායෝගික වෙන්න. හැබැයි මේ අරහත් මාර්ගයේ අරහත්ත්වයේ දක්වාම දුවන ප්‍රතිපදාව මෙතන තියෙනවා. අනාගාමී භූමියේදී අනාගාමී සම්දිස්ථානෙට ඔබ එනවා. මෙතනටම ඔබ සමාධිමත් සිතක් ඇති වෙනවා. එන සෑම තැනින්ම හැම මොහොතකදීම මිදුණු සිතක ස්වභාවයක් ඔබට පත් වෙනවා නම් ඒ ඔබගේ දියුණුවයි. ඔබ ඒ මහා දියුණුවටපත් වෙලා අනාගාමී භූමියට ඔබ අවදි වෙලා. ඒක මාර්ගය වෙන්න පුළුවන්. තාම අනාගාමී ඵලයටපත් නොවෙන්න පුළුවන්. හොඳින් ඔබටමයි ඒ අවදි සාන්දිටික වෙන්නේ. ඔබමයි එතනට අවදි වෙන්න ඕනි. ඔබටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සාන්දිටික අකාලික ඒපස්සික ඕපනායක උප්පන්න ධර්මේ පච්චුප්පන්න ධර්මයක් මෙතන තියෙනවා. ධර්මතාවය කියන්නේ දෙයක් නැති තැනයි. ධර්මය කියන්නේ දෙයක් නැති බව දැකීමයි. අන්නේ දෙයක් නැති බව දකින්න තැනයි බුද්ධක්ෂණය තියෙන්නේ. ඒ හුදකලාවටයි බුද්ධක්ෂණය කියන්නේ. ඒ බුද්ධ ස්වභාවයයි. ඒ තුල කෙලෙස් නැහැ. රාග දේශ මොහ නැහැ. කර්ම විශ්ේ පනවන්න බෑ. ඒ නිසා කර්ම විපාක නැහැ. ඒක නිසා මෙතන තියෙන ක්‍රියාසිතයි. අන්න අවදිමත් සිත. අන්නේ එතන ඔබ අනාගාමී ඵලයටපත් වෙන එක ඔබටම ඒ සත්‍ය සමාධිය දැනෙනවා. අනිමිත්ත සමාධියක් උපදිනවා. ඒක ඔබටමයි දැනෙන්නේ. සද්ධා වීර්ය සති සමාධිය උපදින්නේ. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මෙතනමයි. ප්‍රඥා කියන්නේ මේ සිතේ අනිත් ස්වභාවය දැකීම. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය කිව්වෙත් ඒකමයි. ඒ වගේම ඔබ තවත් මෙතන දියුණු තැනක් අරහත්ත්වයට මාර්ගයේ මෙන්න මේ තුලයි යටින් සැඟවිලා තියෙන්නේ. ඒකට හේතුව කෙලෙස්. ආශ්‍රව ශේවීගෙන යන එක තාම ඉවර වෙලා නැහැ. මෙතන ඔබ කරන්න දෙයක් නැහැ එතනින් එහාට. මෙතන සමාධිමත් සිත අවදි වුණොත් ඒ අරහත් සමාධියට ඔබ අවදි වුණොත් එතනින් එහා ඊටම අදාළ ක්‍රමවේදයකටයි ඔබගේ රහත්භාවය සිදුවන්නේ. ඔබ එතනට හිත තබා ගන්නවා පමණයි. හැම මොහොතෙම ඔබ අරහත් සමාධියේ වැඩ සිටිනවා පමණයි. ඒ කියන්නේ අරහත් සමාධිය කියන්න බෑ එතනට. නමුත් මේ උපදින මොහොතට අවදිය කියන තැන උත්තරීතර හොදකලාව තුල ඔබ ඉන්නවා කියන තැන. අන්න එතනයි තියෙන්නේ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යන ඒක ඊටම අදාළ ස්වභාවයක්. ඔබතරන සූත්‍රයේ පෙන්නන්නේ එතනදී කරන්න පුළුවන් දෙයක් නෑ. ඔරුව පැද්දත් ගිලෙනවා, නොපැද්දත් ගිලෙනවා. එතන ඒ සිත දකිමින් ඉන්නව පමණයි. යථාභූත ඥානේ යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරනවා. මොහතට අවදිමත් සිත ස්වභාවයයි. සිත කියලා දෙයක් පනවන්න බෑ. සිතේ හරේ නැති තැන සිත පනවන්න බෑ. නාම රූප උපරිජ්ජණය වෙලා. දැන් සබහා දහමක් වගේ දකින්නේ හැමතැනම. හැමතැනම සබහා දහම දකිනවා. හුලං හමනවා. අපි කිව්වේ වැස්ස වහිනවා. ගඟ ගලනවා. සිත් ගලනවා. සිතට එන සිත් විරි හමාගෙන යනවා. එතන ඔබ ඉන්න ආශ්‍රව කියලා ශේවි කියන ඔබට ආස්වා ඥාණයට දැනෙන්නේ. ආස්වක්ෂය ඥාණයටයි ඒක දැනෙන්නේ. එනේ ඒ ආශ්‍රව කෙලෙස දැන් ඔබ බලන ඔබට දැනේ ඔබටම දැනේ දවසක් යනකොට දෙකක් යනකොට එහෙම ඔබ එහෙම ඔබ එහෙම යනකොට මෙතන කාලයක් පනවන්න බෑ ඔය කියන තැනට. නමුත් ඔතන තුල ලබන දියුණුව ක්‍රමෙන් ඔබගේ ආශ්‍රව ශේවිගෙන යනවා. එතන ලබන දියුණුව සමහර කෙනාගේ ස්වභාවයට වෙනස් වෙනවා. කෙනාට ඒ පටිනිස්සග්ගානුපස්සී භාවනාව. ඒ කියන්නේ ආශ්‍රව නැති ස්වභාවය දැනෙන්න පුළුවන්. එහෙම දැනෙනවා නම් ඒ ඵලයට එනවා නම් ඒ රහත් භාවය. එතන ආයි කතා කරන්න දෙකක් ඉතුරු වෙලා නැහැ. ඍජු භාවයෙන්ම ප්‍රකාශ කරනවා ඔබටමයි ඒ සාන්දිටික. හැබැයි ඵලයටපත් වුණු කෙනා මහා ශාන්තිමත් සෝයකින් කටයුතු කරන්නේ. ඒ කෙනා මේ පුංචි ළමෙක් රහත් වුණොත් උඩ වතුර වලින් පැන්නා කියලා මේ ලොකු කෙනෙක් රහත් වෙලා ඒ වගේ වැඩ කරන්නේ මෙතන හරියට රහත් භාවයේ ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ රහත් භාවයට ඒ නිවැරදිවමපත් වුණොත් මහා ශාන්ත සුවයකටපත් වෙන්නේ මහා දැඟලිලි ඒ අර ගෝසාකාරී ස්වභාව වලින් මිදිලා
ඒ ආයතනවල පිනවීමේ ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා. අද මේ ගොඩක් වෙලාට මේ පොඩි ළමයා වතුර වලින් පැන්නයි කියලා ලොකු අයත් rahat වෙලා කියලා වතුර වලින් පැන්නම හරි කියලා හිතනවා. එහෙම දෙයක් නෑ මෙතන. ඒ පොඩි ළමයාගේ ස්වභාවයට rahat වුණොත් එහෙම හිටියට ඒ ස්වභාවය තුළ ඒ ළමයාගේ වයස යනවා ඉන්නේ. නමුත් ලොකු කෙනෙක් rahat වුණොත් මහා සාන්ත සුවයකින් ඉන්නේ. එතන ස්වභාවය හුඟක් වෙනස්. ආයතන පිනවීමේ ස්වභාවයක් නැහැ. ආයතනවල දැනෙන ස්වභාවය වෙන්දටත් වැඩිය මහා සෝයක් දැනෙන එක හරි. නමුත් සාන්ත සෝයක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඉන්ද්‍රිය සංවරය ඊටාම ඉහළ මට්ටමකට එනවා. මොකද ඉන්ද්‍රිය සංවරයෙන් ඔහුට පළක් නැති වෙනවා. ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙන්නේ නෑ. ඇත්තම කියනවනම්. මහා දියුණු තැනක් එතන. ඇත්තටම ඒ ස්ථානෙටපත් වුණු කෙනෙක්ගේ හික්මීමක් තියෙනවා. හැම පැත්තෙම දියුණුවක් තියෙනවා. හැම පැත්තෙම දියුණුවක් තියෙනවා. අද සමාජයේ ඔබට දැන් හොයාගන්න පුළුවන්. ওই දඟලන කිසි කෙනෙක් රහත් වෙලා නැහැ කියලා අපි කියනවා. මේ රහත් භාවයටපත් වුණාම මහා සාන්ත සෝය තුළ ඒ සංවරය අපි දකිනවා. සංවරත්වයෙන් ඒක ඒ කියන්නේ සංවරත්වයෙන් සීලානම් කියන තැනට එනවා. කවුරුත් නීති දාලා නෙමෙයි. නිකම්ම සිද්ධ වෙන දෙයක් එතන තියෙනවා. ඔය අනාගාමී ඵලයටපත් වෙනකොටත් ඒක තියෙනවා. ඔබටත් තේරෙයි ඔබ අනාගාමී ඵලයටපත් වීගෙන එනවා නම් ඔබට සිද්ධ වෙන අභ්‍යන්තර පරිවර්තන ගොඩක් සිද්ධ වෙනවා. ඒව ගොඩක් දැනෙනවා ඔබට සාන්දිටිකයි. ඒ හුදකලාව තුළ ඔබ ඒ බද්ධේක රත්න කියන තැන ඉන්නකොට ඔබ බුදුන් වහන්සේ නිතරම අන්දවණේට වැඩියා වගේ ඔබත් ඉන්නේ භෞතිකවත් ඒ කියන්නේ ආධ්‍යාත්මිකවත් අභ්‍යන්තරේනොත් හුදකලාව තුළ ඒ වගේම ඔබ ඇලුම් කරන්නේත් බාහිර බැලුවත් හුදකලාවම තමයි. ඒක මේ අරහත්ත්වයටපත් වුණු අයගෙත් ඒ බුදුන් වහන්සේත් පෙන්නනවා හැමෝගෙම ඒ ස්වභාවයටපත් වෙනවා. මහා සාන්ත සුවයකට වැටෙනවා. මේ වචනවල පවා සංවර බවක් එනවා. හික්මීමක් ඇති වෙනවා. ඒක ඒකාන්තයි. ඒක අපිට අත්දැකීම් සහිතවම අපි දන්නවා. ඒ කියන්නේ මේක මුලින්ම කෙනෙකුට වෙන්නේ එකපාරටම මෙන්න මෙහෙම ස්වභාවයකට එනවා. බුදු සමය තුලත් ඒක අපිට අහන්න ලැබෙනවා. මෙතන සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියලා මේ තියෙන බද්ධේක රත්න කියන මේ හුදකලාව තුළ සමාධිමත් වෙන ස්වභාවෙත් ඇති වෙන නැති වෙන ස්වභාවයක් මුලින් එනවා. ඒක බිඳ වැටෙනවා. නැවතත් ඇති වෙනවා. නැවතත් බිඳ වැටෙනවා. ඒ තුල අර මේ අනාගාමි ඵලයටපත් වෙනකම් මේ එහෙම ඇති වෙන නැති වෙන ස්වභාවයකට ඇවිල්ලා ඵලයටපත් වෙනවා ටික ඵලයටපත් වීම එනවා. ඒක රහත් භාවයේදීත් එනවා. රහත් භාවයේදී අරහත්ත්වයටපත් වෙන කලිනුත් අරහත්ත්වයේ සිත අවදි වෙලා ආයි යට යamak එනවා. ආය අවදිමත් වෙලා ආයිමත් යට යamak එනවා. හැබැයි මෙන්න මේ අවදිමත් වෙලා යට යamak එන තමයි සීද විනාශා ගන්න භික්ෂුන් වහන්සේ නමක් ගැන වුණත් ධර්මයේ තුල සඳහන් වෙනවා. මේ සමාහිත සමාධියටපත් වෙලා තියාගන්න බැරුව මේ අසමාහිත සමාධියටපත් වෙන්න බැරුව සමාහිත සමාධිය ඇති වෙවි නැති වෙන තැන මායයට හොයන්න බැරුණා කියන්නේ අන්තිමටම ගිය තැන කොහෙද කියලා. ඒ සමාධිමත් සිත එතනටපත් වෙන මොහොතේදී සීද විනාශා ගත් එකයි. බුදුන් වහන්සේ ඒක අන්දනවා දාලා එවැනි දෙයක් සිදු වෙන බව. ඒක ධර්මයේ තුල අපිට දකින්න ලැබෙනවා. මොකද මේ හැම සෝතාපන්න ඵලයටපත් වෙනකොටත් එවැනි ස්වභාවයකින් තමයි එන්නේ. ඒක සකදාගාමි ඵලයටපත් වෙනකොටත් එවැනි ස්වභාවයකින් තමයි එන්නේ. ඒ කියන්නේ ඇති වෙන නැති ස්වභාවයක් ඇවිල්ලා ඵලයට එනවා යට දැනෙන. යටම සාන්දිටිකයි. දන්නෝ මේ දා කම්පණේ නොවන බව. ඒකම තමයි අනාගාමි ඵලයට එන්න කලින් කම්පණේ ස්වභාවයකට එතන ඒ ඵලසිත ආයිමත් නැති වෙනවා. ආයිමත් ඵලසිත එනවා. අර ගෝත්‍ර භූ ඥානේ අවදි වෙනකොට ඒ ගෝත්‍ර භූ ඥානේ කියන්නේ ඒකම තමයි. එතනම තමයි මේ ඵලසිතත් එන්නේ. මේ හැම තැනදීම ප්‍රතිපදාවත් නැවතත් එනවා ඒ විදිහටම තමයි මේ ඵලසිතත් එන්නේ. මාර්ගසිත ඵලසිත. ඒකයි අරියට්ටාංගික පුද්ගලය කියලා පෙන්නන්නේ. එතන අතරම පුද්ගල ඒ කියන්නේ සංඥාවේ ස්වභාව 8ක් පෙන්වන්න පුළුවන්. මාර්ගයේ සංඥාවේ ස්වභාවයත්, ඵලයේ සංඥාවේ ස්වභාවයත්, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්ත්වයට දක්වාම හතර විදිහකට පේනවා. ඒ කියපු කාරණය න්‍යායාත්මකයි. නමුත් මේ ප්‍රායෝගික පැත්ත තමයි ගොඩක් ඔබ දකින්න ඕනේ. මේක ඉතින් ඔබ ඵලයට ඔබ ඇත්තටම ඔබගේම අත්දැකීමක් වෙලා ඔබම එතනටපත් වෙන එක තමයි ප්‍රත්‍යක්ෂතාවයට එන එක තමයි වටින්නේ. අපි ඔබට දැන් මාර්ගය පෙන්නනවා නිවැරදිව. ඔබ මාර්ගය දකිනවා. ඔබ දැනුමට මේක කරන්න ගියොත් ඔබටම පැටලෙයි. මේක දැනුමට කරන්න බෑ. අපේ දැනුම අවශ්‍යයි. ඊට පස්සේ ඔබ තුලින් මේ දකින්න ධර්මේ. ඔබ ජීවමාන වෙන්න. ඔබ ධර්මයේ බවටපත් වෙන්න.
ඔබ පුජ්‍යලෙක් වෙන්න යන්න එපා. ඔබ ධර්මයේ වෙලා ඔබ ධර්මයට දිය වෙන්න ආරින්න. ඔබ ධර්මයට දිය වෙන්න ආරින්න. ඔබ මේ සබහා දහමට දිය වෙන්න ආරින්න. එතකොට ඔබ මේ ගහ බවටපත් වෙනවා. දැන් ගහට මේ ශබ්දේ ප්‍රශ්නයක්ද? නැහැ. ගහට මේ ආලෝකයේ ප්‍රශ්නයක්ද? නැහැ. අකම්පිතයි. ඔබ ගහ වගේ වෙයි අරහත්ත්වයටපත් වෙනකොට. අකම්පිතයි. ගහේ අතු කඩන් ගියාට ගහ අඬන්නේ නැහැ. ගහේ කොළ කඩන් ගියාට ගහ එපා කියන්නේ නැහැ. ගහේ ගෙඩි කඩන් ගියාට ගහ එපා කියන්නේ නැහැ. ගහේ අතු කඩන් ගියාට ගහ එපා කියන්නේ නැහැ. ගහම පොළොවට පෙරලලා ගහ ගිනි තියලා දැම්මත් ගහ අඬන්නේ නැහැ. රහතන් වහන්සේත් එහෙමයි. මේ ඇස් ගලවගෙන ගියාට රහතන් වහන්සේ කම්පණය වෙන්නේ නැහැ. අත කපාගෙන ගියාට රහතන් වහන්සේ කම්පණය වෙන්නේ නැහැ. රහතන් වහන්සේට කුමන දේ කරත් රහතන් වහන්සේ කම්පණය වෙන්නේ නැහැ. වෛරයක්වත් ඇති වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ සිරුරම පොළොවට පස් කළා දැම්මත් රහතන් වහන්සේ අකම්පිතයි. ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන් නම් මෙලව වටිනාම ස්වභාවයයි. මේ සිතුවිලි ඇතිතාක් ඔබ දුකෙන් දුක් විඳා මේ සිතුවිලි වලින් මිදි ගිහිල්ලා මහා උත්තරීතර ස්වභාවයකට ඔබපත් වෙනවා. ඒ ලෝතුරු සුවයයි. මේ මොහොතේම ඔබට යත් විඳින්න පුළුවන්. කොයිතරම් වටිනවද? කොයිතරම් වටිනවද? වටිනාකම. ඒ කියන්නේ අපි කියන්නේ මේ වටිනවා කියලා මේ ලෞකික වටිනාකමක් නෙමෙයි. ඔබට දැනේවි ඒක. ඒ සුවය ඔබට දැනේ. ඒ ලෝකෝත්තර සුවය සදාතනිකයි. කිසිදා ඔබ උප්පත්තියක්වත් පණවන්න බෑ. උප්පත්තියක් මේ කතාවේ කොහොමත් මුල ඉඳන්ම පණවන්න බැරි වෙනවා. සෝතාපන්න වෙනකොටම අනාගාමි පැත්තට හැරෙනකොටම උප්පත්තිය නැති වෙනවා. අයි ලෝකයක් නැති වෙනවා. බාහිර ලෝකේ බොරුවක් බව දකින තැනම පටිසෝතයට එනවා. එතනම සුගති පරායන වෙනවනේ. කිසිදාස් දුගතියකට වැටෙන්න ඉඩක් නැති වෙනවා. එතනින්ම සංඥා සුකුමත්වයේ කරාමයි යන්නේ. නිවනින්මයි කවදා හෝ සැනසීම ලබන්නේ. වොස්සග්ග පරිණාම වුණාට පස්සේ නැවත දුගතියක් පණවන්න බෑ. වොස්සග්ග පරිණාම වෙනවා කියන්නේ මේ සත්‍ය එවට වැටහෙනවා. ලෝකේ බොරුවක් බව. එතනින් තමයි නිවනට නැමුණක් කොට පවතින්නේ. ගහ ගඟට ඇල වෙලා තියේද මහණෙනි ඒ ගහ වැටෙන්නේ ගඟටමයි. අන්න ඒ වගේ මහණෙනි මේ සත්‍ය දකිනං යමෙක් කවදා හෝ සත්‍ය ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවාමයි. ඒකයි ඔස්සග්ග පරිණාම වෙනවා කියන්නේ. කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ කියන්නේ. නියත සම්බෝධි පරායන වෙනවා කියන්නේ. බාහිර ලෝකයේ සත්‍යක් නොවන බව දැකීමයි මෙහි වටිනාම සම්දිස්ථානය වන්නේ. එහෙනම් බොහොම පරිස්සමින් ප්‍රායෝගිකව ඔබගේ සිත දැන් තියෙන අරමුණු විසිරෙනවා ඇති. සමතේ වඩන්න. සිත එක තැනක තබා ගන්න. හැම මොහොතෙම තමන්ගේ සිතම බලන්න. තමන්ගේ සිතම දකින්න. අපි නැවත නැවත ඔබට සිහි වර්ජනයක් විදිහට දේශනා ඉදිරිපත් කරනවා. නමුත් සමහර වෙලාවට අපි බොහොම සරල තැනකින් පෙන්නන්නේ. ඊටාම දියුණු ඔබගේ යන ගමන නිවැරදි. කුමන හෝ තැනකින් පටන් ගන්න. ඔබ ඉන්න තැනින් පටන් ගන්න. ඔබේ සිතම දකින්න පුරුදු කරන්න. අනුසෝතේ ඔබේ සිත නොදැකීමයි. පටිසෝතේ ඔබේම සිත දැකමින් යන ගමනයි. එයයි නිවැරදි නිවන් මඟ. තෙරුවන් සරණයි. සෑම බෞද්ධයෙක්ම මේ දැකිය යුතුමයි. නැත්තම් මිත්‍යා දෘෂ්ටිකයි. මෝහගන අන්ධකාරේ දුගතියමයි උරුම වෙන්නේ. ඉතින් අපි බොහොම පරිස්සමෙන් මේ මඟ කටයුතු කරන්න ඕන. හැමෝටම තෙරුවන් සරණයි.